උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම ප්‍රවේණී. අපි මේකේ අවසානයේ සාකච්ඡා කරලා ඉවර කරලා තියෙන්නේ පෙළවැල සටහන් පිළිබඳව. අපි පෙළවැල සටහන් පිළිබඳව පූර්ණ විස්තරයක් සාකච්ඡා කරලා ඉවර කරලා අපි මේ අවසන් කරලා තියෙනවා මෙන්ඩලීය ප්‍රවේණී. ඒ කියන්නේ මෙන්ඩල් විසින් කියන ලද ප්‍රවේණික සාධක පිළිබඳව ඒ මූලධර්ම පිළිබඳව අපි සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. එතකොට මෙන්ඩල්ගේ ඒකාංගී ප්‍රවේණිය, ද්විආංගී ප්‍රවේණිය ටික සාකච්ඡා කරලා ඉවර කරලා අපි මේ යන්නේ මෙන්ඩල් නොකියපු කතා ටික කියන්නේ. මොකද මෙන්ඩල් පරීක්ෂණ සිදු කරන කාලයත් එක්ක අද වෙනකොට සෛල විද්‍යාවේ දියුණුවත් එක්ක නූතන විද්‍යාත්මක සොයා ගැනීම එක්ක අපි යන කොටස් ටික සාකච්ඡා කරන්නයි යන්නේ. මේ දැන් අපි සාකච්ඡා කරන්න යන කොටස මෙන්ඩල් කියපු එකක් නෙවෙයි. මේවා නූතන විද්‍යාඥයින් විසින් අනාවරණය කරගත්ත අන්න ප්‍රවේණි විද්‍යා මූලධර්ම. ඉතින් ඒ හින්දා අපි ඒවා හඳුන්වන්නේ මෙන්ඩලීය නොවන ප්‍රවේණි රට. අන්න දරුවන්ට අලුතෙන් හම්බෙන සිද්ධාන්ත කොටසක් එතකොට මොකද්ද? මෙන්ඩලීය ප්‍රවේණි රටා නෙවෙයි. මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා පිළිබඳවයි අපි මේ සාකච්ඡාව අරගෙන යන්නේ. ඒක පිළිබඳව අපි දීර්ඝ විස්තරයක් සාකච්ඡා කරගෙන යනවා. අපි එකින් එක අරගෙන අන සාකච්ඡා කරලා බලමු මොනවද මේ මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා. එතකොට මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා කිව්ව ගමන් අපිට මතක් වෙන කාරණාවක් තමයි නූතන සෛල විද්‍යාවේ දියුණුවත් එක්ක විද්‍යාඥයින් අනාවරණය කරගන්නා ලද ප්‍රවේණි විද්‍යාත්මක සිද්ධාන්ත තමයි අපි සාකච්ඡා කරන්නේ මෙන්ඩල් රහිත ප්‍රවේණි. එහෙමත් නැත්නම් මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා. එතකොට මූලික මෙන්ඩලීය නොවන ප්‍රවේණික රටා කීපයක් ගැන අපි සාකච්ඡා කරමු. එතකොට බලන්න අපිට දීලා තියෙනවා මෙන්ඩල් විසින් සොයා ගන්නා ලද ප්‍රවේණික සිද්ධාන්ත වලට අනුකූල නොවන අයුරින් ප්‍රවේණිගත වන විද්‍යාත්මක සංසිද්ධීන් මෙන්ඩලීය නොවන ප්‍රවේණික රටා ලෙස හඳුන්වයි. මේදී මෙන්ඩල් විසින් ඉදිරිපත් කළ රූපානුදර්ශා ප්‍රවේණදර්ශ අනුපාත වලට වඩා වෙනස් අනුපාත ලැබීම සිදුවේ. මෙන්ඩලීය නොවන ප්‍රවේණ රටා 8ක් පිළිබඳව අධ්‍යයනය කිරීම සිද්ධ කරනවා. එතකොට මෙන්ඩල් රහිත ප්‍රවේණිය එමත් නැත්නම් මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා අපි 8ක් සාකච්ඡා කරනු. අපි එකින් එක බැලුවොත් ඒ අපිට හම්බෙන අසම්පූර්ණ ප්‍රමුඛතාවය incomplete dominancy කියලා කියනු. සහ ප්‍රමුඛතාවය co-dominancy, බහුවැලීලතාවය අභිභවනේ එපිස්ටේසිස් කියලා කියනු. බහුජාන ප්‍රවේණිය එහෙමත් නැත්නම් බහුජාන ආවේනිය, ජාන ප්‍රතිබද්ධය, ලිංග ප්‍රතිබද්ධය, අන්න බහුකාර්යතාවය කියන මෙන්ඩලීය නොවන ප්‍රවේණික රටා පිළිබඳව අපි හොයලා බලන්නයි යන්නේ. එතකොට අපි මේ එක එකක් පිළිබඳව වෙන වෙනම දීර්ඝ විස්තරයක් සාකච්ඡා කරන හින්දා ඔබට පළමු පියවර විදියට මෙන්න මේ මෙන්ඩල්ට අදාළ නොවන මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා ටික පළමු වටේ ඔබ මේ ටික මතක තියාගන්න වෙනවා. එහෙනම් අපි එකපාරක් හොයලා බලමු මොනවද අසම්පූර්ණ ප්‍රමුඛතාවය, සහ ප්‍රමුඛතාවය, බහුවැලීලතාවය, අභිභවනේ, බහුජාන ප්‍රවේණිය, ජාන ප්‍රතිබද්ධය, ලිංග ප්‍රතිබද්ධය, බහුකාර්යතාවය. එතකොට මෙන්න මේ කාරණා පිළිබඳව අපි ටිකක් දීර්ඝ වශයෙන් පුළුල් සාකච්ඡාවක් කරන්නයි යන්නේ. එහෙමනම් අපි ඉස්සෙල්ලාම ගමු කියන එක. අසම්පූර්ණ ප්‍රමුඛතාවය incomplete dominancy. එතකොට අපි දන්න එකක් තමයි ඕගොල්ලෝ දන්නවා මෙන්න මෙහෙම එකක්. capital T මගින් අපිට ලබා දෙන්නේ උස. capital T simple T මගිනුත් අපිට ලබා දෙනවා උස. පැහැදිලි? අපි දන්න එකක් තමයි simple T මගින් අපිට මිටි ලබා දෙනවා. එතකොට මේක අපි දන්නවා capital T මගින් උස. capital T simple T මගින් ඒත් උස අරන් දෙන්න.
සිම්පල් T මගින් මිටි ලබා දෙන්න. මේක නම් හරිනේ. කැපිටල් T දෙකම ප්‍රමුඛ ඇලීල දෙකක් කේන්ද උසයි. දෙකම නිලීන ඇලීල දෙකක් කේන්ද මිටි. මෙන්න මේ විෂම යුග්මක අවස්ථාවේ අන්න මේ ප්‍රමුඛ ඇලීලය මගින් නිලීන ඇලීලය යටපත් කරපු හින්දා, ඒ කියන්නේ මිටි කියන ලක්ෂණයට අදාළ ඇලීලය යටපත් කරපු හින්දා මොකක්ද ලැබුණේ? අන්න අපිට ලැබෙනවා උස කියන සාධකය. දැන් මේ අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී කියන්නේ ඊට වඩා වෙනස් එකක්. ඒ තමයි අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී අපිට කියනවා මොකක්ද? මේ தত্ত্বය අපි අයින් කරගමු. අන්න මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනකොට කොහොම එකක්ද? මෙන්න මේ විෂම යුග්මක අවස්ථාවෙම එතකොට මේකෙදි තියෙනවා කැපිටල් T ප්‍රමුඛ ඇලීලයක් තියෙනවා. අන්න සිම්පල් T නිලීන ඇලීලයක් තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ නිලීන ඇලීලය සම්පූර්ණයෙන්ම යටපත් වෙන්නේ නැහැ. දැන් මෙන්ඩල් කියපු විදිහට නම් කැපිටල් T සිම්පල් T වුණාම නිලීන ඇලීලය යටපත් වෙලා ප්‍රමුඛ ඇලීලය ස්මතු වෙනවා. එහෙනම් මෙවැනි අවස්ථාවක අපිට ලැබෙනවා උස. දැන් මොකද වෙන්නේ? දැන් අපිට මේ වගේ අවස්ථාවක් අපි ගත්තොත් එහෙම අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියන්නේ ලක්ෂණයක් තීරණය කරන ඇලීල යුගල විෂමයෝගී අවස්ථාවේ පවතිනකොට මේ නිලීන ලක්ෂණයට අදාළ ඇලීලය සම්පූර්ණයෙන්ම යටපත් නොවි මොකක්ද ලබා දෙන්නේ? අතරමැදි ලක්ෂණයක් ලබා දී ආන්න වැඩි. එතකොට මේ කැපිටල් T සිම්පල් T මගින් උස කියන එක එන්නේ නැහැ. පැහැදිලිද? එනවා මොකද්ද? අතරමැදි උසක් එන ආන්න අතරමැදි උසක් එන. පැහැදිලිද? එතකොට කැපිටල් T ආවොත් ඒක නම් උසයි. කිසි ප්‍රශ්නයක් නැහැ, ඒක උසයි. සිම්පල් T ආවොත් ඒක මිටි. කැපිටල් T සිම්පල් T ආවොත් මෙන්ඩල් කියපු විදියට නම් උසයි. හැබැයි අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී අපි කියනවා කැපිටල් T සිම්පල් T ආවොත් මොකක්ද හම්බෙන්නේ? අතරමැදි ලක්ෂණයක් එළියට එනවා. එහෙනම් මොකක්ද අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියලා අපි කියන්නේ? අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියලා කියන්නේ ලක්ෂණයක් තීරණය කරන ඇලීල යුගල විෂමයෝගී අවස්ථාවේ පවතිනකොට මේ නිලීන ඇලීලය සාමාන්‍යයෙන් වෙන්නේ නිලීනයිනේ, යටපත් වෙලා යන එකනේ. හැබැයි යටපත් නොවි අන්න එයත් මැදිහත් වෙනවා යම් ප්‍රමාණයක් අර රූපානුදර්ශය ඉස්මතු කරා. ඒකේ ප්‍රතිඵලයේ විදියට අන්න උස හම්බ වෙන්නෙත් නැහැ, මිටි හම්බ වෙන්නෙත් නැහැ, අතරමැදි උසක් හම්බ වෙනවා දකින්න පුළුවන් වෙයි. කැපිටල් T මගින් උස අරන් දුන්නා, සිම්පල් T මගින් මිටි අරන් දුන්නා, කැපිටල් T සිම්පල් T මගින් අතරමැදි උසක් අරගෙන දෙන්න. එතකොට අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම එකක්. අපි සරලව ගමුකෝ උදාහරණයක්. රතුමල් පිපෙන ශාකයක් අපි ගන්නවා. රතුමල් පිපෙන ශාකයක් අපි ගන්න. අපි මුහුංකරණය කරනවා මේක සුදුමල් පිපෙන ශාකයක් එක්ක. සුදුමල් පිපෙන ශාකයක් එක්ක. එතකොට මෙන්ඩල් කියපු විදියට නම් රතුමල් පිපෙන ශාකයක් සුදුමල් පිපෙන ශාකයක් එක්ක මුහුංකරණය කරපුවාම රතුමල් හම්බෙන්න පුළුවන්, සුදුමල් හම්බෙන්න පුළුවන්. හැබැයි මේ අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී අපි කියන්නේ අන රතුමල් පිපෙන ශාකයක් සුදුමල් පිපෙන ශාකයක් එක්ක මුහුංකරණය කරපුවාම අන්න මේ රතු බව ඉස්මතු වෙන්නෙත් නැහැ, සුදු යටපත් වෙන්නෙත් නැහැ. මේ අතරමැද ලක්ෂණයක් එළියට එනවා. ඒ කියන්නේ රතු අඩුවෙන් පෙන්නනවා. ඒ කියන්නේ අපිට ලැබෙනවා මොනවාද? රෝස පාට මල් පිපෙන ශාක ලැබෙනවා දකින්න පුළුවන්. ඔය තමයි අපිට සාමාන්‍ය අසම්පූර්ණ ප්‍රමුඛතාවයක් විග්‍රහ කරන විදිහ. ලක්ෂණයක් තීරණය කරන ඇලීල යුගල විෂමයෝගී අවස්ථාවේ පවතින විට
නිලීන ඇලීලයට අදාළ ලක්ෂණය සම්පූර්ණයෙන්ම යටපත් නොවි මොකක් ඉස්මතු වෙන එකද? අතරමැදි ලක්ෂණයක් ඉස්මතු වීම අපි හඳුන්වනවා මොකක් කියලාද? අන්න අසම්පූර්ණ ප්‍රමුඛතාවයේ ලෙස හඳුන්වන. පැහැදිලිද? අන්න අපි ඔකට කියනවා මොකක් කියලාද? අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියලා කියනවා. මේ අපිට අවබෝධයට එනවා මෙහෙම එකක් නේ. මම අර කිව්වේ රතු මල් පිපෙන ශාකයක් සුදු මල් පිපෙන ශාකයක් එක්ක මුහුණුකරණය කරනවා. එම මුහුණුකරණය කරපුවාම අපිට ලැබෙනවා මේ ජන්මානු හම්බෙනවා කැපිටල් R, මේ ජන්මානු හම්බෙනවා සිම්පල් R. දැන් මොකද වෙන්නේ? ජන්මානු සංයෝජනය වෙලා ලැබෙනවා F1 පරම්පරාව ලැබෙනවා. අන්න රෝස පාට මල් ලැබෙනවා. එතකොට අපි ඕක තව උදාහරණයක් අරගත්තොත් එහෙම අපිට හම්බ වෙන පැහැදිලි? අපිට ওই විදිහටම ගන්න පුළුවන් මොනවාද? අපි ගන්නවා ජනකයින්. මේ ජනකයින් අපි ගන්නවා උස ශාකයක් මුහුණුකරණය කරනවා මිටි ශාකයක් එක්ක. අපිට ලැබෙනවා අතරමැදි උසක් සහිත ශාක. අන්න ඔය අපි කියන්නේ මොකක් කියලාද? අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියන එක. ඒකට අපි උදාහරණයක් ගත්තා මේ අන්න සාමාන්‍ය අපේ අවබෝධය සඳහා මේක මේ අපේ සිලබස් එකේ අපි මෙහෙම කතා කරන්නේ නැහැ. මේ අපිට නිකන් අවබෝධය. මොකද්ද මේ වචනේ? අසම්පූර්ණ ප්‍රමුඛතාවය. ප්‍රමුඛත් නැහැ, නිලීනත් නැහැ. අතරමැදි එකක් තමයි මක් වෙන්නේද? ඉස්මතු වීම සිද්ධ වෙන්නේ. පැහැදිලිද? අන්න. ඕක අපිට පුළුවන් මේ සාධක වලින් පෙන්න. අපිට හම්බෙනවා මේ කැපිටල් R සිම්පල් R. අපි මුහුණුකරණය ගත්තේ කැපිටල් R සිම්පල් R. මෙන් බලන්න කැපිටල් R සිම්පල් R කැපිටල් R සිම්පල් R. එතකොට මේ කැපිටල් R සිම්පල් R කැපිටල් R සිම්පල් R මේ දෙන්න කියන්නේ මේ රෝස මල් පිපෙන ශාක දෙක. අර අපි මුහුණු කරේ කවුද? අන්න රතු මල් මුහුණුකරණය කරා කාත් එක්කද? සුදු මල් එක්ක. එතකොට රතු අපි කැපිටල් R කියලා ගත්තා. සුදු සිම්පල් R කියලා ගත්තා. ජන්මානු කැපිටල් R එකක් සිම්පල් R එකක්. ජන්මානු එකතු වෙලා මෙන්න ගත්ත කැපිටල් R සිම්පල් R අපිට හම්බ වෙනවා කවුද මේ? රෝස. අනේම රෝස මල් මේ රෝස පාට මල් පිපෙන ශාක දෙකක්. කැපිටල් R සිම්පල් R. අපි ජන්මානු ගන්නවා කැපිටල් R එකක් සිම්පල් R එකක්. මේ පැත්තෙනුත් කැපිටල් R එකක් සිම්පල් R එකක්. අන්න එතකොට අපිට මුහුණුකරණයේදී මෙයා මෙයත් එක්ක යනවා කැපිටල් R රතු පාටයි. මෙයා මෙයත් එක්ක ගියා කැපිටල් R සිම්පල් R. මෙයා මෙයත් එක්ක ගියා කැපිටල් R සිම්පල් R. මෙයා මෙයත් එක්ක යනවා සිම්පල් R අන්න. එතකොට කැපිටල් R සිම්පල් R කියන්නේ මෙන්ඩල් කියපු විදියට නම් රතු. හැබැයි දැන් මේ මෙන්ඩල් නැති ප්‍රවේණියක් නේ. එහෙනම් මෙන්න මේ වගේ අවස්ථාවක මේ සිම්පල් R ඇලීලය සම්පූර්ණයෙන් යටපත් වෙන්න කැමති නැහැ. එතකොට එයා යටපත් වෙන්නේ නැහැ කියලා කියන්නේ අපි දන්නවා සිම්පල් R මගින් සුදු අරන් දෙන්න. කැපිටල් R මගින් රතු අරන් දෙන්න. එතකොට අර දැන් රතු තීන්තයකට සුදු තීන්ත ටිකක් මිශ්‍ර කරලා තියෙනවා. එතකොට රතු තීන්තයකට සුදු තීන්ත ටිකක් මිශ්‍ර කරපුවාම මොකද වෙන්නේ? රතු වල තීව්‍රතාවය ටිකක් මක් වෙනවද? අඩු වෙනවා. එතකොට රතු වල තීව්‍රතාවය අඩු වෙගෙන යනවා කියලා කියන්නේ රතු පාට හැරෙනවා. කොයි පැත්තටද? රෝස පැත්තට හැරෙනවා දකින්න පුළුවන්. ඇයි හේතුව? මේ සිම්පල් R ඇලීලේ කැමති නෑ මක්කෙන්ද? යටපත් වෙන්න. එයා යටපත් වෙන්න කැමති නම් කැපිටල් R ප්‍රමුඛ වෙලා අන්න ලබා දෙනවා මොකද්ද? රතු පාට වර්ණය ලබා දෙනවා.
එහෙනම් මේ කැපිටල් R සිම්පල් R කියලා කියන්නේ මොකද්ද? රෝස. එතකොට රතු එකක් ලැබෙනකොට රෝස දෙකක් හම්බෙලා තියෙනවා. සුදු එකක් හම්බෙලා තියෙනවා. ඔය මම මේ කියන මේක සාමාන්‍ය විදිහට මේ අපි ඕක ඔප්පු කරලා පෙන්වන විදිය තමයි ඔය. අපි එනවා ඕකට අපේ විභාගෙට ඕන කරන සිද්ධාන්තය කියලා දෙන්න. දැන් මම ඔයගොල්ලන්ට අසම්පූර්ණ ප්‍රමුඛතාවය ගැන කිව්වා. ලක්ෂණයක් තීරණය කරන ඇලීල යුගල විෂමයෝගී අවස්ථාවේදී නිලීන ඇලීලයට අදාළ ලක්ෂණය සම්පූර්ණයෙන් යටපත් නොවි අතරමැදි ලක්ෂණයක් ඉස්මතු වීම අපි කියනවා මොකක් කියලාද? අසම්පූර්ණ ප්‍රමුඛතාව. මේක විභාගයේදී අපි ඔප්පු කරලා පෙන්නනවා මෙන්න මේ ශාකය පාවිච්චි කරලා. කවුද? හෙන්ද්‍රික්කා ශාකය පාවිච්චි කරලා. අන මිරිබිලිස් ජලප්පා කියන ශාකය ඔක ෆ්ලෝරක්ලොක් ශාකය කියලා කියනු. නැත්නම් අපි කියන සාමාන්‍ය හෙන්ද්‍රික්කා ශාකය පාවිච්චි කරලා අපි ඕක පැහැදිලි කරමු. එතකොට මේ අසම්පූර්ණ ප්‍රමුඛතාවය දැන් මම අර ඕගොල්ලන්ට කිව්වනේ මෙහෙම. කොහොමද කිව්වේ? කැපිටල් R රතු කිව්වා. කැපිටල් R සිම්පල් R රෝස කියලා කිව්වා. සිම්පල් R සුදු කියලා කිව්වා. එතකොට ඕගොල්ලන්ට ඔතනම තියෙනවා පොඩි ප්‍රශ්නයක්. ඇයි සර් කලින් අර මෙන්ඩල්ගේ පරීක්ෂණවලදී මේ කැපිටල් R සිම්පල් R කියන එක ගත්තෙත් මේ ප්‍රමුඛ ලක්ෂණයමනේ. අර අපි කැපිටල් T උසයි කැපිටල් T සිම්පල් T උසයි කියලානේ ගත්තේ. මේ දෙකම උසයි කියලානේ ගත්තේ. එතකොට එහෙනම් මේකෙත් මොකද්ද? කැපිටල් R උත් රතු කැපිටල් R සිම්පල් R උත් රතු. ඔව්. පැහැදිලිද? ඒකද මේ සංකේත මෙහෙම ගත්තොත් එහෙම අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී අපිට පැටලෙනවා. ඇයි? ඒකාංගී ප්‍රවේණියටත් අපි ගත්තේ මේ සංකේත දැන් අසම්පූර්ණ ප්‍රමුඛතාවයටත් මේක ගන්නකොට පැටලෙන හින්දා විද්‍යාව එහෙම පැටලෙවිල්ලක් නැහැ. මේ ජීව විද්‍යාවේ බොහොම පැටලිලි ලෙහලා හරි ලස්සනට පැහැදිලිව මේවා විග්‍රහ කරනවා. ඒ හින්දා අපි අසම්පූර්ණ ප්‍රමුඛතාවයේ මං කිව්වේ අවබෝධය සඳහා අපි මෙහෙම කියනවා. කැපිටල් R රතු කැපිටල් R සිම්පල් R තිබ්බොත් රෝස. ඇයි? මේ නිලීන ඇලීලය යටපත් වෙන්න කැමති නැහැ. ඒ හින්දා අතරමැදි ලක්ෂණයක් එනවා කියලා අපි එහෙම සාමාන්‍ය අපේ අවබෝධයට කියනවා. හැබැයි අපි මේකෙදි පාවිච්චි කරනවා අන්න මේ සංකේත වෙනුවට අන්න අපි ඒවා මෙන්ඩල්ගේ ඒකාංගී ප්‍රවේණියටම තියාගන්න කියලා කියනු. අපි ඒවා ආයෙ පාවිච්චි කරන්නේ නැහැ. අපි අන්න අසම්පූර්ණ ප්‍රමුඛතාවය පෙන්වන්න අපි පාවිච්චි කරනවා සංකේත ටික. ඒ තමයි අන්න සංකේතයේ මේ උඩු අකුරු පාවිච්චි කරන. එතකොට රතු පාට මල් නම් අපි රෙඩ් කියලා කියන්න අන්න පාවිච්චි කරා C අකුර අරගෙන C අකුරේ උඩින් R කියලා දාන්න. පැහැදිලිද? එතකොට සුදු කියලා කියන්න සුදු මල් කියලා කියන්න C ගත්තා. ඒකේ උඩින් අපි W කියලා දානවා සුදු මල්. අන්න එතකොට දැන් අපිට මාරු වෙන්නේ නැහැ. දැන් අපිට මාරු වෙන්නේ ඇයි? අපි මෙන්ඩල්ගේ ඒකාංගී ප්‍රවේණියේදී ගත්ත සාධක හැසිරීම අපි මේකට ගන්නෙ නැහැ. කැපිටල් T සිම්පල් T ඒවා අපි ගන්නෙ. මේකදී අපි උඩු අකුරු පාවිච්චි කරනවා අන්න රතු පෙන්වන්න කැපිටල් R සුදු පෙන්වන්න අන්න CW. එතකොට CR රතු පෙන්වනකොට CW අන්න සුදු පෙන්වන. එතකොට ඔන්න බලන් ඉන්න අපි මුහුමක් අරගෙන බැලුවොත් එහෙම මේකේ රතුමල් රතුමල් කියලා කියන්නේ CR ඇලීල දෙකක් තියෙන විදිහ. අනිත් පැත්තෙන් සුදුමල් කියලා කියන්නේ අන්න CW. ඒක අර රෙඩ් කියලා කියන්නමයි R අරන් තියෙන්නේ. W white කියලා කියන්නමයි අරන් තියෙන්නේ. ඒතර මේ ජනකයි
ජනකයි. එතකොට මේ ජන්මානු. එතකොට ජන්මානු ගන්නකොට මෙන්න අපි ඒවා මෙන්ඩල් කියපු විදිහටමයි ගන්නෙ. ඒවා වෙනසක් නැහැ. CR එක ජන්මානුවක්. දෙකක් තියෙනවා පුතේ දෙකම එක જાතියෙන්. නේද අපි එකක් ලියා ගන්න. අනිත් එක මේ CW. අපි මේ දෙන්නව මුහුණුකරණය කරයින් පස්සේ අපිට හම්බ වෙනවා CR කවුද? CW. එතකොට මෙතනදී මේ R උත් තියෙනවා අන W උත් තියෙනවා. එහෙනම් මෙයා අපි කියනවා කවුරු කියලාද? රෝස මල්. ඒ කියන්නේ රෝස පාට මල්. රෝස පැහැති මල් එනවා දකින්න පුළුවන් වෙනවා. කවුද මේ? F1 පරම්පරාව. පැහැදිලිද? ඊට පස්සේ අපිට පුළුවන් මක් කරන්නද? මේ ලැබෙන අන්න රෝස පාට මල් පිපෙන ශාක දෙකක් මුහුණුකරණය කරලා බලන්න. අපි ගන්නවා F1 ක්‍රොස් කරනවා F1ත් එක්ක. CR CW මුහුණුකරණය කරනවා CR CW උත් එක්ක. එතකොට අපිට ජන්මානු හම්බ වෙනවා. ජන්මානු හම්බ වෙනවා. එකක් CR මේක දෙකම ගන්න වෙනවා. අනික CW. මේ පැත්තෙන් CR එකක් අනිත් එක CW. දැන් අපිට ඕනම් පොඩි පනට් ස්ක්වයර් එකකට දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් කෙලින්ම F2 ගන්න පුළුවන්. මෙයාත් එක්ක ගියා CR කවුද මේ? රතු. මෙයාත් එක්ක ගියා CR CW. පැහැදිලි? මෙයාත් එක්ක ගියා CR CW. එතකොට අර ඒකෙත් ඕගොල්ලෝ අර CW CR කමක් නැහැ. හැබැයි මේක ලස්සන වෙනවා ඉතින් නේ. අර මේ විදිහටම ලිව්වහම අන්න. මෙයාත් එක්ක ගියා CW. දැන් ගන්නේ නම් මෙයා රතු පාටයි මේ රතු මල්. මේ දෙන්න කොහොමද එන්නේ? අන්න CR CW කියලා කියන්නේ මේ රෝස. අන්න මේ CW අන්න සුදු. අනුපාත කොහොමද? මේගොල්ලන්ගෙන් එක්කෙනා ඉන්නේ. මේගොල්ලන්ගෙන් දෙන්නෙක් ඉන්නවා. මේගොල්ලන්ගෙන් එක්කෙනෙක්. අන්න එහෙනම් අපිට අලුත් අනුපාතයක් හම්බ වෙනවා. දැන් අපිට මෙන්ඩල්ගේ අනුපාත 3ට 1 අනුපාතය හම්බුණා. 9ට 3ට 3ට 1 අනුපාතය හම්බුණා. ඊට අමතරව පරීක්ෂා මුහුමක් කරපුවාමනේ අන්න 1ට 1 අනුපාතය ආවා. දැන් අපිට ආයේ හම්බ වෙනවා මොකද්ද? තවත් එකක් අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී 1ට 2ට 1 අනුපාතයක් එනවා. ඒතර අසම්පූර්ණ ප්‍රමුඛතාවය ඔයගොල්ලන්ගෙන් ඇහුවොත් අන්න උදාහරණයක් අරගෙන පෙන්නන්න. එහෙනම් මේ පොදු උදාහරණයක් මතක තියාගන්න මේ විදිහේ. මොකද්ද අපි කරේ? මේ උදාහරණයම මතක තියාගන්න එච්චරයි. අපි මේකෙදි ගත්තා අන්න රතු මල් පිපෙන ශාකයක් සුදු මල් පිපෙන ශාකයක් එක මුහුණුකරණය කර. ජන්මානු ගත්තා F1 පරම්පරාව ගත්තා ඔක්කොම රෝස පාටයි. ඊට පස්සේ රෝස පාට ශාක දෙකක් අන්න මුහුණුකරණය කරා. එතකොට මෙයත් රෝස පාටයි මෙයත් රෝස පාටයි. එහෙම මුහුණුකරණය කරපුවාම අපිට හම්බුණා අන්න රතු පාට මලුත් හම්බෙනවා. රෝස පාට මලුත් හම්බෙනවා. සුදු පාට මල් පිපෙන ශාකක් තියෙනවා. මේගොල්ල 1ට 2ට 1 අනුපාතයකින් ලැබෙනවා දකින්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඕක. තර මං පැහැදිලි කරලා තියෙනවා මෙන්න බලන්න. ඔයගොල්ලන්ට වඩා
අන්න වඩා හොඳට අන්න ගන්න මොකක්ද කියන්නේ මේක මට ඕනේ මේ විභාගයේ සඳහා කියලාම මම දාලා තියෙන එකයි මිරිබිලිස් ජලක්පා හෙන්ද්‍රික්කා ශාකයේ අසම්පූර්ණ ප්‍රමුඛතාවය පැහැදිලි කිරීම තමයි මේ කරලා තියෙන්නේ. මිරිබිලිස් ජලප්පා ශාකවල මල්වල වර්ණය රතු අන්න සුදු රෝස ලෙස වර්ග කීපයකි. අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී එක් ඇලීලයක්වත් ප්‍රමුඛ ඇලීලයක් නොවන හේයින් ඇලීල නිරූපණය සඳහා කැපිටල් හෝ සිම්පල් ලකුණු වෙනුවට ඇයි? දැන් අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී කවුරුත් ප්‍රමුඛ නැහැනේ. කවුරුවත් යටපත් වෙන්න කැමති නැහැ. හැමෝම ඉන්නේ ආන්න එකම මට්ටමක ඉන්නේ. ඒගොල්ලෝ කවුරුවත් යටපත් වෙනව නම් පුතේ දැන් උසයි මිටි අපි ගත්තාම කැපිටල් T සිම්පල් T නම් සිම්පල් T අන්න රූපානුදර්ශය ඉදිරිපත් කරන්න මැදිහත් වෙන්නේ නෑ. එයා නිලීනයි. එයා යටපත් වෙලා යනවා. කැපිටල් T මගින් ලැබෙන්නේ උස. ඒතර කැපිටල් T උනත් උස කැපිටල් T සිම්පල් T උනත් උස. දැන් මේකෙදි එහෙම නෙවෙයි. මේකෙදි මොකද වෙන්නේ? අන්න කවුරුවත් ප්‍රමුඛ නැහැ. ඒ හින්දා අපි ඒගොල්ලන්ට පාවිච්චි කරනවා මේ අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී එක් ඇලීලයක්වත් ප්‍රමුඛ ඇලීල නොවන හේයින් ඇලීල නිරූපණය කිරීම සඳහා කැපිටල් හෝ සිම්පල් ලකුණු පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට උඩු ලකුණු ආන් ඒ අදාළ ඉංග්‍රීසි අකුරේ උඩ ලකුණු පාවිච්චි කරනවා. ආන් කැපිටල් R C R C W භාවිතා කර. පැහැදිලිද? අන්න CR රතු CW සුදු. එතකොට ඔන්න ජනකයින් රතු මල් පිපෙන අය CR සුදු මල් පිපෙන අය CW අපි කරලා බැලුවා. ජන්මානු එක ජන්මානුවක් CR අනිත් එක CW ලැබෙනවා අන්න කවුද? CW කියලා කියන්නේ කවුද? රෝස පාට මල් පිපෙන ශාක ලැබෙනවා 100ට 100ක් ලැබෙනවා. රයිට් අපි ගන්නකෝ. අපි ඊළඟට ගිහිල්ලා බලමු මේ ආන්න වැඩි. ඔය අපි හදලා බලපු එක ඔය තියෙන්නේ. එතකොට අපි මුහුණුකරණයක් කරනවා F1 මුහුණුකරණය කරා F1ත් එක්ක කවුද මේ රෝස පාට අන්න මල් පිපෙන හෙන්ද්‍රික්කා ශාකය. අන්න කවුද ගන්නෙ? මෙයා රෝස පාටයි. එතකොට මේ අපිට අර කලින් හම්බෙච්ච එක්කෙනා මේ අන්න අපි මුහුණුකරණය කරලා පෙන්නු. අන්න අපි රතු මල් සුදු මල් මුහුණුකරණය කරා අපිට ලැබුණා රෝසම. ඊට පස්සේ අපි රෝස පාට මල් පිපෙන හෙන්ද්‍රික්කා ශාක දෙකක් මුහුණුකරණය කරන්න. එතකොට ඔන්න අපිට ලැබුණා රතුත් හම්බුණා CR CW දෙන්නෙක් හම්බෙලා තිනවා රෝස සුදුත් හම්බෙලා. එතකොට අපි ඕකේ අන්න මේ බලන්න. අපි රතු ගත්තා මෙතෙන්ට නැකම් ආන්න. පැහැදිලි? රතු මල් සුදු මල් මුහුණුකරණය කරපුවාම රෝස මල් හම්බුණා. අන්න ඊට පස්සේ ගන්න ඊළඟ එක්කෙනා මෙති. රෝස හෙන්ද්‍රික්ක ශාක දෙකක් රෝස පාට මල් පිපෙන හෙන්ද්‍රික්ක ශාක දෙකක් මුහුණුකරණය කරා මේ CW ජන්මානු මෙයාගෙත් CW ජන්මානු අපි අර කලින් ගත්ත විදිහට නෙමෙයි ඉතින් පනට් ස්කෝර් එකකට දාන්න ඕන. එහෙම පනට් ස්කෝර් එකෙන් ගන්නත් පුළුවන් ඕගොල්ලන්ට. එහෙම නැත්නම් මේ අර අපි සාමාන්‍ය කරන මේ මම කළාද මෙයාත් එක්ක ඒක තමයි අපි මෙතනින් කරලා තියෙන්නේ. කවුද මෙයාත් එක්ක. එතකොට මේ හෙන්ද්‍රික්ක ශාකවල අපි හිතමුකෝ මේ තියෙන ඩිම්බ නම් මේ ඩිම්බ මේ තියෙන මේ පැත්තේ මොනවද තියෙන්නේ? මේ පැත්තේ තියෙන පරාග. එතකොට මේ ඩිම්බයක් මේ පරාගයත් එක්ක යන්නේ CR එක්ක ගියා මේ රතු පාට මල් පිපෙන හෙන්ද්‍රික්ක ශාකයක් හම්බුණා. මෙයාත් එක්ක ගියා CW රෝස පාට මල් පිපෙන හෙන්ද්‍රික්ක ශාකයක් හම්බෙනවා. මෙයාත් එක්ක ගියා CW රෝස පාටයි. මෙයාත් එක්ක ගියා CW සුදු පාට. අන්න එතකොට අපිට හම්බෙනව මොනවාද මේ? මෙයාත් එක්ක ගියා CR මේ
නොයිති මෙයා මෙයත් එක්ක ගියා CRCW මෙයා මෙයත් එක්ක ගියා CRCW මෙයා මෙයත් එක්ක ගියා CWCW. එතකොට ඔන්න අපිට හම්බ වෙනවා CRCW දෙකක් තියෙනවා. CR එකයි CW එකයි. එතකොට අපි ලියනවා මොකක් කියලාද? CR එකයි CW දෙකයි CW එකයි. එකට දෙකට එකම. ඉතින් ඕක ලස්සනට දාලා තියෙනවා මේ බලන්න. අන්න රූපානුදර්ශ අනුපාත. රූපානුදර්ශ තමයි දරුවනේ රතු රෝස සුදු. අනුපාත ටික රතු එකක් ලැබෙනකොට රෝස දෙකක් හම්බෙලා තියෙනවා සුදු එකක් හම්බෙලා තියෙනවා. ප්‍රවේණි දර්ශ තමයි අපිට හම්බුනේ CR රතු පාටට අදාළ ප්‍රවේණි දර්ශය. එකෙන් එකක් තිබුණා පනට් කොටුව ඇතුලේ. CRCW රෝස පාටට අදාළ ප්‍රවේණි දර්ශය දෙකක් තිබුණා. CWCW අන සුදු පාටට අදාළ ප්‍රවේණි දර්ශ එකක් තිබුණා. එතකොට CR මගින් රතු මල් සාදනු. නමුත් CRCW ඇති විට අන්න මල් වල රතු පාට අඩු වෙලා රතු වර්ණය අඩු වී රෝස පැහැ ලැබේ. අන්න එනම් CWCW සුදු වර්ණය දක්වනවා. පැහැදිලිද? ඔන්න අපි පැහැදිලි කිරීම කරගත්තා. කවුරු පිළිබඳවද? අන්න අසම්පූර්ණ ප්‍රමුඛතාවය හෙන්ද්‍රිකා ශාකවල මල්වල වර්ණය පිළිබඳව. ඒකෙන් අපිට පොඩි ප්‍රශ්නයක් හදලා අහන්න පුළුවන් මේක කොහොමද පරම්පරාගත වෙන්නේ කියන එක. මේ මුහුංකරණය පිළිබඳව ඔබට අදහසක් හොඳින් තියෙන්න ඕන. මේවා මුහුංකරණය කළ F එක ගන්න විදිය. ඊට පස්සේ අන්න F එක පරම්පරාවෙන් F2 ගන්න විදිය. F2න් ඊට පස්සේ රූපානුදර්ශ ගන්න විදිය. රූපානුදර්ශ අනුපාත ගන්න විදිය. ප්‍රවේණි දර්ශ ගන්න විදිය. ප්‍රවේණි දර්ශ අනුපාත ගන්න විදිය. මෙන්න මෙතෙන්ට නැකන් ටික ඔබ හරියටම දැනගෙන තියෙන්න ඕනේ. අසම්පූර්ණ ප්‍රමුඛතාවයකදී මුහුමක් කරලා බලන්නේ කොහොමද කියන එක. පැහැදිලිද? right. මෙන්න එන්න සහප්‍රමුඛතාවය. සහප්‍රමුඛතාවය එමත් නැත්නම් ඔකට කියනවා දරුවනේ සමප්‍රමුඛතාවය කියලාත් කියනවා. සහප්‍රමුඛතාවය නැත්නම් අන්න සමප්‍රමුඛතාවය. ඉතින් ඔය නම ඇතුලේ ඔකේ තේරුම තියෙනවා. සමප්‍රමුඛයි. කෝඩොමිනන්ට් අන්න දෙන්නම එකම තලයේ තියෙන. දැන් කලින් කතා කරේ අසම්පූර්ණ ප්‍රමුඛතාවයෙන්. එතකොට නිලීන එක්කෙනා යටපත් වෙන්න කැමති නැහැ. එයාගෙනුත් යම් සාධකයක් මේකට අන්න රූපානුදර්ශය ඉදිරිපත් කරන්න ලබා දෙන්න. සහප්‍රමුඛතාවය කියලා කියන්නේ ඇලීල දෙකම රූපානුදර්ශය ඉදිරිපත් කිරීම සඳහා මැදිහත් වෙනවා. කිසියම් ලක්ෂණයක් තීරණය කරන ඇලීල දෙකම මක් කරනවද? අන්න අදාළ රූපානුදර්ශය ඉදිරිපත් කිරීම සඳහා මැදිහත් වෙනවා නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? අන්න සහප්‍රමුඛතාවය. පැහැදිලිද? අන්න යම් ලක්ෂණයක් තීරණය කරන ඇලීල යුගල විෂමයෝගී අවස්ථාවේ පවතින විට එම ලක්ෂණය තීරණය කිරීම සඳහා ඇලීල යුගල සමාන ලෙස දායක වීම අන්න සහප්‍රමුඛතාවය එහෙමත් නැත්නම් සමප්‍රමුඛතාවය ලෙස හඳුන්වනවා. ඔකට උදාහරණයක් අපි ගන්නවා. ඒ තමයි අපේ රුධිර ගන්න. අපිට තියෙනවා දරුවෝ රුධිර ගණ වර්ග 4ක්. A රුධිර ගණය, B රුධිර ගණය, AB රුධිර ගණය, O රුධිර ගණය. ඔන්න රුධිර ගණ වර්ග 4න් මෙන්න මේ AB රුධිර ගණය. AB රුධිර ගණය. අන්න සහප්‍රමුඛතාවය මගින් තීරණය කරන්න. කොහොමද ඒක වෙන්නේ? අපි හොයලා බැලුවොත් එහෙම මේ රුධිර ගණ තීරණය කිරීම සඳහා
ඇලීල දෙකක් දායක වේ. ඔය ඒ රුධිර ගණය අපි ගත්තොත් එහෙම ඔය රුධිර ගණය තීරණය කරන්නේ IA ඇලීලයයි IA ඇලීලයයි. එහෙමත් නැත්නම් IA ඇලීලය හා සිම්පල් I කියන ඇලීල මගින්. B රුධිර ගණය අරන් දෙන්නේ අපිට IB ඇලීලයයි IB ඇලීලයයි. එහෙමත් නැත්නම් IB ඇලීලය හා සිම්පල් I මගින්. AB රුධිර ගණය අපිට දෙන්නේ අන්න IA ඇලීලය හා IB ඇලීල මගින්. එතකොට මේ ඇලීල දෙකම මේ අදාළ රූපානුදර්ශය ඉදිරිපත් කිරීම සඳහා මැදිහත් වේ. පැහැදිලිද? O රුධිර ගණය අපිට ලබලා දෙන්නේ සිම්පල් I ඇලීල දෙකක් මගින්. එතකොට අපිට මේ වෙලාවේදී මේගොල්ලෝ ඕනේ නැහැ මේ. අන්න. මෙයා ඕනෙත් නැහැ. අපිට ඕන වෙන්නේ මෙන්න මෙයා. එතකොට අපි කතා කරන්නේ සහ ප්‍රමුඛතාවය ගැන. ඒ කියන්නේ අන්න මේ ලක්ෂණයක් තීරණය කිරීම සඳහා මේ ඇලීල දෙකම මැදිහත් වීමක් සිද්ධ වෙයි. ඕක අපි හඳුන්වනවා මොකක් කියලාද? සහ ප්‍රමුඛතාවය එහෙමත් නැත්නම් සම ප්‍රමුඛතාවය කියලා හඳුන්වනවා. මොකද හේතුව තමයි මේ ඇලීල මගින් කරන්නේ මේ රතු රුධිර සෛල මතට කාබෝහයිඩ්‍රේට් අරගෙන යනවා. එතකොට මේ IA ඇලීලය තියෙනවා නම් රතු රුධිර සෛල මතට ඒ කියන කාබෝහයිඩ්‍රේට් ඕක ග්ලයිකෝප්‍රෝටීන් එක. ඕක අරගෙන යනවා. එතකොට B රුධිර ගණයේ තියෙන කෙනෙක් නම් මෙන්න මේ IB ඇලීලය මගින් රතු රුධිරාණු සෛල මතට B කියන කාබෝහයිඩ්‍රේට් අරගෙන යනවා. එතකොට AB රුධිර ගණයේ තියෙන කෙනෙක් කියන්නේ එයාගේ රතු රුධිර සෛල මතට අන්න A කාබෝහයිඩ්‍රේටයයි B කාබෝහයිඩ්‍රේටයයි දෙකම අරගෙන යනවා. සිම්පල් නැත්නම් O රුධිර ගණය කියලා කියන්නේ යට තියෙන සිම්පල් I ඇලීල දෙක. ඒ කියන්නේ යට කාබෝහයිඩ්‍රේට් අරගෙන යන්නේ නැහැ. මෙන් බලන් ඉන්න එහෙමනම් මොකක්ද ඔය කියන්නේ කියලා. සහ ප්‍රමුඛතාවය නැත්නම් සම ප්‍රමුඛතාවය. පැහැදිලිද? මිනිසාගේ AB රුධිර ගණය සහ ප්‍රමුඛතාවය මගින් තීරණය කෙරේ. AB රුධිර ගණය තීරණය කිරීම සඳහා IA ඇලීලය හා IB ඇලීලය දායක වේ. IA ඇලීලය මගින් රතු රුධිරාණු සෛල මතට ඒ කාබෝහයිඩ්‍රේටය නැත්නම් ග්ලයිකෝප්‍රෝටීනය රැගෙන යන අතර ඒ සඳහා අවශ්‍ය එන්සයිම දරනවා. IB ඇලීලය මගින් රතු රුධිර සෛල මතට B කාබෝහයිඩ්‍රේටය නැත්නම් ග්ලයිකෝප්‍රෝටීනය රැගෙන යන අතර ඒ සඳහා අවශ්‍ය එන්සයිම දරනවා. AB රුධිර ගණය දරන්නන්ගේ රතු රුධිර සෛල මතට කවුද? A හා B කාබෝහයිඩ්‍රේට දෙකම අරගෙන යන. ඒ හින්දා ඒ රතු රුධිර සෛල A හා B කාබෝහයිඩ්‍රේට දෙකම දරනවා. ඒ රුධිර ගණය දරන සමයුග්මකයින් අන්න මේ ඒ රතු රුධිර සෛල මතට ඒ කාබෝහයිඩ්‍රේටය පමණක් රැගෙන යනවා. මේ අපි කියනවා මොකක් කියලාද? IA රතු රුධිර සෛල මතට ඒ කාබෝහයිඩ්‍රේටය පමණක් රැගෙන යාම සිද්ධ කරනවා. එතකොට ඔන්න බලන් ඉන්න මොකක්ද කියන්නේ කියලා. ඒ රුධිර ගණයේ තියෙන අයගේ IA ඇලීලය මගින් ඒ කාබෝහයිඩ්‍රේටය රතු රුධිර සෛල මතට රැයි යනවා. B රුධිර ගණය දරන්න අයගේ IB ඇලීලය මගින් රතු රුධිර සෛල මතට B කියන කාබෝහයිඩ්‍රේටය නැත්නම් ග්ලයිකෝප්‍රෝටීනය අරගෙන යනවා. AB රුධිර ගණය දරන අයගේ රතු රුධිර සෛල මතට එයාගේ IA තියෙනවා IB තියෙනවා. අන්න මේ කාබෝහයිඩ්‍රේට දෙකම අරගෙන යනවා. O රුධිර ගණය දරන අයට අන්න රැගෙන යෑමක් සිද්ධ වෙන්නේ නැහැ කාබෝහයිඩ්‍රේට්. අන්න මේ බලන්න. B රුධිර ගණය දරන සමයුග්මකයින්ගේ සෛල මතට B කාබෝහයිඩ්‍රේටය පමණක් රැගෙන යනවා. ඒ රුධිර ගණය සඳහා සමයුග්මකයින් IA B රුධිර ගණය සඳහා සමයුග්මකයින් IB අතර විවාහයෙන් ලැබෙන ජනිතයින් සියල්ල
AB රුධිර ගණය දරන. AB රුධිර ගණය දරන්නන් දෙදෙනෙකු මුහුණුකරණයෙන් ලැබෙන F2 පරම්පරාවේ ජීවීන්ගේ රූපානුදර්ශ ප්‍රවේණදර්ශ අනුපාත 1:2:1 වෙත. මේ බලන්න. අන්න. අපි ඔය කියන එක කරලා බලමු. මොකක්ද කියන්නේ? A රුධිර ගණය සඳහා සමයුග්මකයින් හා B රුධිර ගණය සඳහා සමයුග්මකයින් අතර විවාහයෙන් ලැබෙන ජනිතයින් සියල්ල AB රුධිර ගණය දරනවලු. ඉතින් අපි පොඩ්ඩක් හොයලා බලමු. ඕක ඇත්තද? අන්න. මොකද්ද? ඔය කියන විදියට A රුධිර ගණය සඳහා සමයුග්මකයි. දැන් මේ වචන චුට්ටක් කියද්දි දරුවනේ අපිට පොඩක් අපේ මනසට එන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියන එක. එතකොට අර මං කියපුවා ආපහු චුට්ටක් මතක් වෙන්න ඕනේ. A රුධිර ගණය තියෙනවා නම් එයාට තියෙන්න පුළුවන් IA කියන ඇලීලයයි IA කියන ඇලීලයයි හෝ IA ඇලීලයයි සිම්පල් I ඇලීලයයි. B රුධිර ගණය තියෙනවා නම් එයාට තියෙන්න පුළුවන් IB ඇලීල දෙකක්. එහෙමත් නැත්නම් IBත් එක්ක සිම්පල් I. AB රුධිර ගණය තියෙනවා නම් අන්න තියෙන්න පුළුවන් IA හා IB. O රුධිර ගණය තියෙනවා නම් අන්න ඇලීල තියෙනවා සිම්පල් I සිම්පල්. මේක ආයෙත් මම උගන්වනවා. ඒ බහු ඇලීලතාවය කියන කොටස යටතේ. ඒකෙදිත් මට ඕන වෙන. පැහැදිලිද? දැන් එතකොට මෙතනදී ඔන්න අපි කියනවා මොකක් කියලාද? මේ මෙන්න සමයුග්මක තත්වයක් මේ පේනවා. මෙහෙම එක්කෙනෙක් ගත්තොත් මේ විෂම යුග්මකයි පේනවද? එක්කෙනෙක් කැපිටල් ලකුරක් අනිත් එක්කෙනා සිම්පල් ලකුරක්. ඒ කියන්නේ හරියට කොයි වගේද? කැපිටල් T සිම්පල් T වගේ. අන්න. පැහැදිලි? එතකොට ඔන්න අපි මුහුණුකරණය අරගෙන බලමු. ජනකයින් කවුද? අපිට ජනකයෝ දීලා තියෙන්නේ A රුධිර ගණය දරන සමයුග්මකයින්. අන්න. A රුධිර ගණය දරන සමයුග්මකයින් ඒ කියන්නේ IA මුහුණුකරණය කරන්නේ කාත් එක්කද? B රුධිර ගණය සඳහා සමයුග්මකයින්. B රුධිර ගණය මේ අන්න IB අන්න. එතකොට මේ A රුධිර ගණය මේ B රුධිර ගණය අපි ජන්මානු ගන්න ඕනේ. ජන්මානු කවුද අපිට හම්බෙන්නේ? IA එකක්. ඉතුරු එකත් IA මනේ. අනිත් පැත්තෙන් IB. අන්න ජන්මානු හින්දා අපි රවුම් කරමු. මෙයා මෙයාත් එක්ක ගියා. අන්න අපිට ලැබෙනවා ජනිතයි කවුද ලැබෙන්නේ? IA IB. කවුද මේ අපිට හම්බ වෙන්නේ? AB රුධිර ගණය හම්බ. AB රුධිර ගණය හම්බ. හරිනේ? එතකොට මේ AB රුධිර ගණය ලැබෙයි. මොකද්ද කියන්නේ? ඒකේ කියනවා අපිට ලැබෙනවා කියලා මොකද්ද? A රුධිර ගණය දරන සමයුග්මකයින් හා B රුධිර ගණය සඳහා සමයුග්මකයින් අතර විවාහයෙන් ලැබෙන ජනිතයින් සියල්ල AB රුධිර ගණය දරනවා. හරි. පැහැදිලිද? ඊට පස්සේ කියනවා මොකක් කියලාද? අන්න ඔය AB රුධිර ගණය දරනන් දෙන්නෙක් මේ. AB රුධිර ගණය දරන්නන් දෙන්නෙක්. ඒ කියන්නේ F1 ක්‍රොස් කරනවා F1ත් එක්ක ලැබෙන F2 කොයි වගේද කියලා බලන්නයි යන්නේ. අන්න ගන්නකෝ. මේ ලැබුණේ අපිට F1නේ. එතකොට මම F1 ක්‍රොස් කරනවා F1ත් එක්ක. අන්න එතකොට මට හම්බ වෙනවා IA IB මුහුණුකරණය කරනවා කාත් එක්කද? IA IBත් එක්ක. පැහැදිලිද?
එතකොට ජන්මාණු අපිට හම්බ වෙනවා. මෙන්න ජන්මාණු එකක් IA අනිත් එක IB. ආන්න මේකේ මේ IA IB දැන් ගන්නවා F1 පරම්පරාව F2 පරම්පරාව. අපි F1 නේ මුහුණුකරණය කරේ. ලැබෙනවා F2. මෙයාත් එක්ක ගියා IA මොකද්ද රුධිර ගණය? A රුධිර ගණය. මෙයාත් එක්ක ගියා IA IB. මොකද ලැබෙන්නේ? AB රුධිර ගණය. මෙයාත් එක්ක ගියා IA IB. අපිට අර ආයෙත් ආව ඒ වගේ එකක්. මොකද්ද මේ? IB IA. ඉතින් අපි එහෙම ලියනකොට අර පැත්ත හරලා ලියා ගන්න ඕනේ. IB මෙයාත් එක්ක ගියේ IB IA. ඉතින් අපි ලියනවා IA IB. මේ දෙන දෙපැත්ත මාරු වුණා කියලා කිසි වෙනසක් නැහැ. ඊට පස්සේ මෙයාත් එක්ක යනවා. කවුද? IB IB. එතකොට මේ IA කියලා කියන්නේ ඒ රුධිර ගණය. IA IB ලා දෙන්නෙක් ඉන්නවා. කවුද මේ? AB රුධිර ගණය. මේ අපිට හම්බෙනවා කවුද? B රුධිර ගණය. B රුධිර ගණය. එතකොට ඔබට පේනවා ඒ රුධිර ගණය දරන අය එක්කෙනයි. අන්න. AB රුධිර ගණය දරන අය දෙන්න. අන්න. මෙයා පැහැදිලිද? අන්න ඔන්න මුහුණුකරණය කරලා පෙන්නන. දැන් ගන්න මේ. අන්න කියපු විදියට අපි මුහුණුකරණය කරලා බැලුවා. F1 ගත්තා. මේ F1 ලැබෙන විදිය. ඊට පස්සේ අපි F1 ක්‍රොස් කරා F1ත් එක්ක. මේ අන්න අපිට F2 හම්බුණා. 1:2ට 1 අනුපාතකින් අපිට හම්බ. පැහැදිලිද? ඔන්න ඕක කරලා තිනවා වඩා පැහැදිලිව බලන්න. ඒ රුධිර ගණය දරන දෙන්නෙක් මේ මුහුණුකරණය කරේ. ඒ රුධිර ගණය දරන එක්කෙනයි සෝරි B රුධිර ගණය දරන එක්කෙනෙක් මුහුණුකරණය කරේ. එතකොට මෙයාගේ IA අපිට ලැබුණා මොකද්ද? IA ජන්මාණුව IB B රුධිර ගණයේ තියෙන එක්කෙනා IB කියන ජන්මාණු සංයෝජනය කරලා ගත්ත IA IB AB රුධිර ගණයේ තියෙන. දැන් අපි මොකද කරේ? F1 ක්‍රොස් කරා F1ත් එක්ක IA IB අපිට හම්බ වෙනවා ජන්මාණු එකක් IA IB අනිත් එක්කෙනා මේ පැත්තෙත් IA IB. එතකොට අපි මේ ජන්මාණු හතර දානවා මොකටද? පනට් ස්ක්වයර් එකට දානවා මෙන්න. ආන්න. මේ අපිට හම්බෙන එක ජන්මාණු ටිකක් මේ අනිත් පැත්තේ ජන්මාණු ටික. මේ මවගේ ජන්මාණු මේ පියාගේ ජන්මාණු. එහෙමත් නැත්නම් මේ ඩිම්බ අපිට මේ පැත්තට ගත්ත හැකි ඕන අපිට ලියුව හැකි මේ ඩිම්බ මේ සුක්‍රාණු. එතකොට IA තියෙනවා IB තියෙනවා. මේ පැත්තේ IA තියෙනවා IB තියෙනවා. IA ඒ රුධිර ගණය. IA IB AB රුධිර ගණය. මෙයාත් එක්ක ගියා IA IB AB රුධිර ගණය. මෙයාත් එක්ක ගියා IB B රුධිර ගණය. එතකොට අපිට හම්බෙනවා AB රුධිර ගණ 1යි 2. එතකොට A රුධිර ගණ 1යි තියෙන්නේ. රූපානුදර්ශය A රුධිර ගණ 1යි. AB රුධිර ගණ 2යි. B රුධිර ගණ 1යි. එතකොට මේ ප්‍රවේණි දර්ශ මොනවාද?
ප්‍රවේණ දර්ශ තමයි ඇලීල පිහිටන විදියම ආන්න. IA එකයි. IA IB මෙතන එකයි මෙතන එකයි දෙකයි. IB අන්න එකයි. අන්න එන එකට දෙකට එක අනුපාතයක් විදිහට අපිට හම්බ වෙනවා දකින්න පුළුවන් වෙයි. ඔන්න අපිට හම්බ වෙන සහ ප්‍රමුඛතාවය එහෙමත් නැත්නම් සම ප්‍රමුඛතාවය කියන එක. පැහැදිලිද? බලන්න එක ආපහු. අන්න ඔන්න ඒ රුධිර ගණයයි බී රුධිර ගණයයි අපි මුහුංකරණය කරලා අපිට ලැබුණා AB රුධිර ගණය. ලැබිච්ච ඒ බී රුධිර ගණ දෙකක් නැවත මුහුංකරණය කරලා බලපුවාම අපිට පනට් චතුරස්‍රය මගින් අපිට හම්බුණා ඒත් හම්බුණා AB ලා දෙකක් හම්බුණා B ලා එකක් හම්බුණා. පැහැදිලිද? එතකොට අපි කියනවා එකට දෙකට එක අනුපාතයක් අන්න අපිට ලැබිලා තියෙනවා. රූපානුදර්ශ ප්‍රවේණ දර්ශ. මෙතන පොඩි සමානකමක් තියෙනවා දරු. මේකෙදි අන්න රූපානුදර්ශ අනුපාතයේම ඒකම අපිට එනවා මොකේදද? ප්‍රවේණ දර්ශ අනුපාතයත් ඒකම වෙලා තියෙනවා. බලන්න සහ ප්‍රමුඛතාවයේදී රූපානුදර්ශ අනුපාත අපිට එනවා එකට දෙකට එක. ඒ රුධිර ගණය අන්න මේ බලන්න. එතකොට ඔය ඒ කියලා දාන්න නැතුව මේක ඉතින් වඩා හොඳයි අපි දානවා නම් දරුවනේ මොකද්ද? අන්න නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන් මේකත් මේ රූපාණු ප්‍රවේණ දර්ශයක් කියලා. ඉංග්‍රීසි අකුරු තියෙන හින්දා. ඒ හින්දා අපි කියනවා මොකක් කියලාද? ඒ අන්න රුධිර ගණය. ඒ රුධිර ගණය. අන්න. කොට ඒ රුධිර ගණයේ තියෙන එකයි. AB රුධිර ගණය. AB රුධිර ගණය. අන්න පෙන්නනවා කාටද? දෙකක් තියෙනවා. B රුධිර ගණය. අන්න. එතකොට ඕක ලියනකොට ඕගොල්ල එහෙම්මම ලියන්න. ඒක වඩා හොඳයි. මොකද හේතුව අපි ලකුණු අඩු කරගන්න ඕනේ නැහැනේ. අපෙන් රූපාණු දර්ශාපුහාම අපි කියනවා මොනවාද? ඒ රුධිර ගණය. AB රුධිර ගණය. ඊට පස්සේ B රුධිර ගණය. ඒ රුධිර ගණයේ තියෙන්නේ එක්කෙනාටයි. AB රුධිර ගණයේ තියෙනවා දෙන්නෙක්ට. B රුධිර ගණයේ තියෙනවා එක්කෙනෙක්ට. එතකොට ඔය එකට දෙකට එක කියලා කියන්නේ අන්න කවුද? රූපානුදර්ශ අනුපාත. එතකොට රූපානුදර්ශ තමයි ඒ රුධිර ගණය, AB රුධිර ගණය, B රුධිර ගණය. රූපානුදර්ශ අනුපාත තමයි ඒ රුධිර ගණය කී පාරක් තියෙනවද? එකයි. AB රුධිර ගණය දෙපාරක් කියවෙනවා. B රුධිර ගණය එක පාරක් කියවෙනවා. එතකොට ප්‍රවේණ දර්ශ අනුපාත නම් ගැටලුවක් නැහැ. ඒක අපි සාමාන්‍ය විදිහට ප්‍රවේණ දර්ශය අපිට ආවා IA එක වාරයක් කියවෙලා තියෙනවා. IA IB වාර දෙකක් තියෙනවා. IB එක වාරයක් කියවෙලා තියෙනවා. එතකොට ප්‍රවේණ දර්ශ මේ තියෙන්නේ ප්‍රවේණ දර්ශ අනුපාත ටික අන්න. මේ මෙතෙන්ටත් මම ඒකම දාන්න. ඔබට වැඩියෙන් තේරෙන්නේ මොකද්ද? මේ රූපානුදර්ශ අනුපාතය මේ තියෙන්නේ රූපානුදර්ශ මේ අනුපාතය. මේ ප්‍රවේණ දර්ශ අනුපාතය මේ තියෙන්නේ ප්‍රවේණ දර්ශ මේ තියෙන්නේ අනුපාත ටික. පැහැදිලිද? එතකොට ඔන්න අපිට යමක් පැහැදිලි මේකේ රූපානුදර්ශ අනුපාතයි ප්‍රවේණ දර්ශ අනුපාතවලයි පොඩි සමාන බවක් පේන්න තියෙනවා සහ ප්‍රමුඛතාවයේදී අන්න. එතකොට මතක තියාගන්න සහ ප්‍රමුඛතාවය තමයි මිනිසාගේ AB රුධිර ගණය සහ ප්‍රමුඛතාවය මගින් ඇති කරන්නේ. ඕක MCQ එක උත්තරයක්. මොකද MCQ එක? මිනිසාගේ සහ ප්‍රමුඛතාවය මගින් ඇති කරන සංසිද්ධිය වනුයේ කියලා උත්තර පහක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අනිත් පැත්තට ප්‍රශ්න අහන්න පුළුවන්. අන්න
මිනිසාගේ AB රුධිර ගණය තීරණය කිරීම සඳහා දායක වන ප්‍රවේණි විද්‍යාත්මක සිද්ධාන්තය කුමක්ද කියලා අන්න සිද්ධාන්ත පහක් උත්තරයට දීලා තියෙන්න පුළුවන්. මිනිසාගේ AB රුධිර ගණය තීරණය කිරීම සඳහා දායක වන ප්‍රවේණි විද්‍යාත්මක නැත්නම් විශේෂ ප්‍රවේණි විද්‍යාත්මක සිද්ධාන්තය මොකක්ද කියලා අහන්න පුළුවන්. අන්න එතකොට ඒකේ උත්තර පහක් තියෙන්න පුළුවන්. ඒත් අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියලා එක උත්තරයක් තියෙයි. දෙක අභිභවනය කියයි. තුන්වෙනි උත්තරයට සහ ප්‍රමුඛතාවය කියයි. හතරවෙනි උත්තරයට තවත් මොකක් කර සිද්ධාන්තයක් කියයි. අන්න එහෙනම් අපි කියනවා මොකද්ද? AB රුධිර ගණය අරන් දීලා තියෙන්නේ අන්න සහ ප්‍රමුඛතාවය මගින්. පැහැදිලිද? එතකොට ඔන්න සහ ප්‍රමුඛතාවය පැහැදිලි කරන්න කියලා කිව්වොත් කෙටියෙන් ඔබ මේ කෙටියෙන් මේක කියලා උදාහරණයක් මගින් පැහැදිලි කරන්න කිව්වොත් අන්න ඔබට සිද්ධ වෙනවා මොකක් කරන්නද? මේ විදිය මුහුමක් කරලා පෙන්නන්න. මේ විදිය මුහුම්කරණයක් කරලා පෙන්වන්න වෙනවා. කොහොමද මේවා අන්න දරුවන්ට සම්ප්‍රේෂණය වෙන්නේ කියන එක මෙන් බලන් ඉන්න මේ A රුධිර ගණයයි B රුධිර ගණයයි මුහුම්කරණය කරා අන්න ලැබෙනවා AB රුධිර ගණය. ඊට පස්සේ AB රුධිර ගණ දෙකක් මුහුම්කරණය කරයින් පස්සේ අන්න අපිට මේ විදිහට අරගෙන පෙන්වන්න කවුද? අන්න කොහොමද එන්නේ කියන එක අන්න පැහැදිලිද? එතකොට අපි පැහැදිලි කිරීම අවසන් කරේ සහ ප්‍රමුඛතාවයේ කියන මෙන්ඩලීය නොවන ප්‍රවේණික රටාවයි අපි පැහැදිලි කරගත්තා. එතකොට අපි අන්න මෙන්ඩලීය නොවන ප්‍රවේණික රටාවලින් ඊළඟ ප්‍රවේණික රටාව අපිට හම්බ වෙන බහුවැලීලතාවය ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්න. අන්න අපිට බහුවැලීලතාවය කොහොමද කියන එක අපි හොයලා බලමු.